ආයුබෝවන් පුතේ හැමෝටම මම හිතන්නේ අද පන්ති චුට්ටක් එදා කරපු අභ්‍යාසය පැහැදිලි කරලම ඉස්සරහට යන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. මම ඔයාලට කිව්වේ අභ්‍යාසය හදලා දරුවෝ අභ්‍යාසය හදන්න කියලා හදලා ඉවර කරන්න කියලා කිව්වේ. මම ටෙස්ට් එක බලනවාලේ අභ්‍යාසය හදන්න නැති අභ්‍යාසයේ කඩදාලා කතා කරගෙන යමු. වැඩි වෙලාවක් ගන්න බෑ අභ්‍යාසය. මෙන්න මේම කතාවක් කියනවා. කිසියම් භාණ්ඩයක මිල ශූන්‍ය වන විට මම කතා කරන ටෙස්ට් එකේ පිටුවක් 11 කිසියම් භාණ්ඩයක මිල ශූන්‍ය වන ඒ ඉල්ලුම් ප්‍රමාණය ඒකක මාර්ගිය. ඒ භාණ්ඩයක මිල බිඳුවක් වෙනකොට ඒකේ භාණ්ඩයකට 500ක් ඉල්ලනවා කියන්නේ. ඒ ඉල්ලුම් ප්‍රමාණය ඒකක 500. මිල වැඩි වන සෑම රුපියල් 5කටම ඉල්ලුම් ප්‍රමාණය ඒකක 100කින් අඩු වන අතර මිල රුපියල් 25 දී ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය වේ. මෙව භාණ්ඩයේ පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ලේඛනයකින් ප්‍රස්තාර පටවනකින් සමීකරණයකින් කියන ආකාර වලින් පෙන්වන්න කියලා. හරි. අපි ඉස්සෙල්ලාම ඉල්ලුම් ලේඛනය ගත්තොත් ඉල්ලුම් ලේඛනයේ මේ පැත්තට අපි ගන්නවා මිල එනවා. මේ පැත්තට ඉල්ලුම් ප්‍රමාණය එනවා. මිල හා ප්‍රමාණය මිලට P කියලා කියනවා ප්‍රමාණයට QD කියලා කියනවා. ඔයාලා ඒක දන්නවා. හරි. එතන මේ කතාවේ කියන්නේ භාණ්ඩයේ මිල ශූන්‍ය වෙනකොට ඒ ඉල්ලුම් ප්‍රමාණය 500යි. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 500යි. මිල වැඩි වෙන සෑම රුපියල් 5කට මේ ඉල්ලුම් ප්‍රමාණය 100කින් අඩු වෙයි. මිල 5ක් වුණොත් ප්‍රමාණය 100ක් අඩු වෙනවා. ඒ කියන්නේ 400යි. මිල තව රුපියල් 5ක් අඩු වුණොත් ප්‍රමාණය 100ක් අඩු වෙනවා. ඒ කියන්නේ 300යි. මිල 15ක් වුණොත් ප්‍රමාණය තව 100ක් අඩු වෙනවා. ඒ කියන්නේ 200යි. මිල 5ක් වැඩි වුණොත් රුපියල් 20ක් වෙනවා. ඊළඟව 100ක්. මිල 25ක් වුණොත් ඊළඟ ප්‍රමාණය බිඳුවයි. හරි. අන්න අපිට තමයි ඉල්ලුම් ලේඛනය. එක පළවෙනි කොටස. දෙවෙනි කොටස මේකෙන් ඉල්ලුම් වක්‍රයක් අඳින්න කියලා කියනවා. හරි ලේසි. ස්ථිරත්වයේ මිල ගණන් කළා. ස්ථිරත්වයේ ප්‍රමාණය ගණන් කළා. මෙතන බිඳුව දැම්මා. දැන් ස්ථිරත්වයයි දෙක අපිට බෙදාගෙන යන්න. අපිට පේනවා මිල බිඳුවේ 25ක් දක්වා යන්නේ 5යි 5. මිල ලකුණු කළා 5යි 10යි 15යි 20යි 25යි. ප්‍රමාණය බිඳුවේ ඉඳලා 500 යනවා කියනවා. 100යි 200යි 300යි 400යි 500යි. දැන් ලකුණු කරගන්න. ඊළඟ එක තමයි දැන් ඉල්ලුම් බක්ස් අදිනකොට අර කලින් බතාවල් වල වාගේ හැම ලක්ෂයක්ම ලකුණු කරගෙන යන්න ඕනේ නැහැ. ඈතින් තියෙන ලක්ෂ දෙකක් ඇති. මිල බිඳුවේදී ප්‍රමාණය 500යි. මිල බිඳුවක් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය ඒකක 500යි. මිල බිඳුවේදී 500යි. මිල 25ක් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය බිඳුවයි. මිල 25 දී බිඳුවයි. මේ දෙක යාකලා නැති. මේ ලක්ෂ දෙක යාකලා B කියලා දාපුවා. මේක තමයි ඒ ඉල්ලුම් වක්‍රය.
හරි. එතකොට ඔයාලට පුළුවන් වම් පැත්තේ ඉල්ලුම් සමීකරණ ඉල්ලුම් ලේඛනය ගා ගන්න පුළුවන් දැන් ටික පුරවලා දකුණු පැත්තේ ප්‍රස්තාව පොළයක් මම තියලා දෙන්නේ ප්‍රස්තාව පොළේ ඉල්ලුම් වක්‍රයට අංකගා ගන්න පුළුවන්. හරි. එතකොට මම හිතන්නේ ඔයාලා ඇඳලා ඇති ඒකත් එක්ක බලලා ඔයාලට පුළුවන් ඔයාලා ඇඳපු එක හරිද වැරදිද කියන එක හොයනවා. හරි. එතකොට මේ දැන් ඔයාලා බලන්න මෙතන මේ පැත්තට මගේ හඬ හරි. එතකොට ඔයාලට පැහැදිලි ඇති දැන් මිලදීරුවයි ප්‍රමාණීය දීරුවා යන්න මෙහිමාදීට පුළුවන් වුණාට වම් පැත්තේ තියෙන ලේඛනයේ මේ ඉල්ලුම් ලේඛනය අඳින්න පුළුවන්. දකුණු පැත්තේ ප්‍රස්ථාර කුලයක් තියෙනවා. මේ ප්‍රස්ථාර කුලේ පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ ඉල්ලුම් වක්‍රය අඳින්න. හරි. ඒ ටික බලන්න. ඊළඟට අපිට කියනවා මේකෙන් ඉල්ලුම් ලේඛනයක් ඉල්ලුම් වක්‍රයක් ඉල්ලුම් සමීකරණයක්. ඉල්ලුම් සමීකරණයක් හදන්න අපිට දත්ත කිහිපයක් ඕන. එකක් තමයි බෑවුම හොයාගන්න. බෑවුම ගණනය කිරීම. පළවෙනි එක බෑවුම හොයාගන්න ඕන. හරි. එතකොට බෑවුම හොයාගන්න කොහොමද කියන එක අපි බැලුවොත් ඉතින් අපි දන්නවා බෑවුම හොයාගන්න ආකාරය b සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදන්න ඕන මිලේ වෙනසෙන්. බෑවුම හොයන්න විදියට බෑවුම හොයන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස මිලේ වෙනසෙන් බෙදන්න ඕන. ප්‍රමාණයන් දෙකක් අතර වෙනස විදියට ගන්න පුළුවන් ඉල්ලුම් ප්‍රමාණය වෙනස. මිල ගණන් දෙකක් අතර වෙනස විදියට ගන්න පුළුවන් මිලේ වෙනස. මම කියලා තියෙනවා ඕනෑම ඉල්ලුම් ප්‍රමාණයක් දෙකක් අතර තියෙන වෙනස ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. ඕනෑම මිල ගණන් දෙකක් අතර තියෙන වෙනස මිලෙහි වෙනස. ඔබට මිල වැඩි වෙනවා කියලා ගන්නත් පුළුවන් මිල අඩු වෙනවා කියලා ගන්නත් පුළුවන්. මිල 5 ඉඳලා 10 දක්වා වැඩි වෙනවා කියලා හිතුවොත් මිලේ වෙනස ඝන 5යි. ඒ වෙලාවට ප්‍රමාණයේ වෙනස 400 ඉඳලා 300 අඩු වෙනවා. ඍණ 100යි. බෑවුම ගත්තම ඍණ 20යි. ඔන්න පළවෙනි පියවර ඉල්ලුම් සමීකරණයක් හදද්දී පළවෙනි පියවර තමයි අපි අනිවාර්යයෙන්ම බෑවුම හොයා ගන්න ඕන. ඉල්ලුම් සමීකරණයක් හදනකොට අනිවාර්යයෙන්ම අපිට පළවෙනි පියවර බෑවුම හොයා ගන්න ඕන. දෙවෙනි පියවර මිල ශූන්‍ය වන විට ඉල්ලුම් ප්‍රමාණය මිල ශූන්‍ය වන විට ඉල්ලුම් ප්‍රමාණය මිල ශූන්‍ය වන විට ඉල්ලුම් ප්‍රමාණය ගණනය කිරීම ඕන. මිල ශූන්‍ය වෙනවා කියලා කියන්නේ පුතේ මිල බිඳුවක් වෙනවා කියන එක. හරි. මිල බිඳුවක් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය කොහොමද හොයන්නේ? දැන් ඔයාලා මේ පාඩමේ මුල ටික මග හැරුණා නම් මම අද දැන් කලින් රෙකෝඩින් එකයි ඉල්ලුම පාඩම දවස් 3 වෙනි දවස්
මෙල්ලුම් පාඩමේ 3 වෙනි දවසේ. එතකොට පිළිවෙලක රෙකෝඩින් එක බලාගෙන ආවම ඔයාලට මේ පාඩම හොඳට තේරෙනවා. පළවෙනි දවස්, දෙවෙනි දවස්, අද 3 වෙනි දවස්. හරි. ඒ ටික මම දැම්මම පළවෙනි එකයි දෙවෙනි එකයි පාඩම බලන්න පුළුවන්. දැන් මේක බැලුවම 3 වෙනි එක. මෙල ශූන්‍ය වෙලෙක ඉල්ලුම් ප්‍රමාණය ගණනය කරන්න ක්‍රමයක් මම ගිය සතියේ කියලා දුන්නා. ගන්න යාමලේ ආදර්ශ සමීකරණය වෙන්න මේක තමයි. ආදර්ශ ඉල්ලුම් සමීකරණයේ QD සමානයි A ඍණ DT. මේක තමයි ආදර්ශ ඉල්ලුම් සමීකරණය. පොදු සමීකරණය. මතක ඇති. පොදු සමීකරණයේ QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. A කියන්නේ මිල බිඳුවක් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය. B කියන්නේ බෑවු. P කියන්නේ භාණ්ඩයේ මිල. එතකොට ඔයාලට මම කලින් වතාවේ කියලා දුන්නා මේ ඉල්ලුම් සමීකරණය විස්තර කරලා දුන්නා. කොහොමද විස්තර කරලා දුන්නේ? QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. A කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. B කියන්නේ බෑවුම. P කියන්නේ භාණ්ඩයේ මිල. ඒ අනුව මේකේ ඒ හොයන විදිහ කියලා දුන්නා. කැමති දැනෙන්නේ. මේ ඉල්ලුම් දෙකේ කැමති දැනෙන්නේ. මිල කොයි ප්‍රමාණයකදී අරගන්න කියලා. හැබැයි මේකේ හරි ලේසි. මේකේ හොයන්න දෙයක් නෑ. මෙන්න මෙතන තියෙනවා මිල බිඳුවේදී ඉල්ලුම් 500යි කියලා. මෙහෙම එකක් දුන්නේ නැත්නම් තමයි අවුල තියෙන්නේ. මේක එකක් දුන්නේ නැහැ කියලා හිතන්න. හොයන්න ඕන. අපි කැමති මිල කොයි ප්‍රමාණයකට ගන්නවා. මම මිල 15 ගන්නවා ප්‍රමාණය 200 ගන්නවා. 200යි. QD ට 200 දානවා. ඒ හොයන්න තියෙන්නේ. බෑවුලට 20යි. මම හොඳට මතක තියාගන්න කියලා කිව්වා ඔයාලට. මතක ඇති දරුවනේ මේ එන 20යි කියන බෑවුම මෙතෙන්ට ගියාම මෙහෙම කට 20යි කියලා දාන්න නැහැ. මේ ඍණ 20 කියන එකේ තේරුම ඍණ කියන එකේ තේරුම මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතරේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. එනිසා මෙතෙන්ට දාන්නේ 20 විතරයි. 20 වැඩි කළා 200ක් සපේන මිල කීයද? 15යි. දැන් සුදු කරනවා. 200 සමානයි A ඍණ 20 15යි වැඩි කරාම 300යි. 200 සමානයි A ඍණ 300යි. මේ 300 මේ පැත්තට ආවම 200 ධන 300 සමානයි A. A සමානයි 500යි. ඒ වලගේ ඒව කීයද? 500යි. දැන් ඒ දෙක හොයාගත්තා. අපි දැන් ඒත් දන්නවා බීත් දන්නවා. ඒත් දන්නවා නම් බීත් දන්නවා නම් අපිට සමීකරණය හදන්න හරියට. සමීකරණය මොකක්ද? මැදින් වාහකයේ රුට් එකේ පල්ලෙහා තියෙනවා අඩිලා. එතන ලියනවා QD සමානයි A ඍණ DT. QD සමානයි A වලගේ දෙකට ආදේශ කරනවා 500යි. බෑවුම් ක්‍රියාවේ මෙන්න සමීකරණ. මම කියලා දුන්නා මේක QD ප්‍රමාණයක් ආදේශ කරලා ඒක නදාම ඉන්න හොයාගන්න පුළුවන්. ප්‍රයෝජනවත් තමයි. මේ T ට කැමති මිලක් ආදේශ කරලා A එකට අදාළ ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඔය විදිහ තමයි ඔයාලට පළවෙනි අභ්‍යාසයේ තියෙන්නේ.
ඒක හදා ගන්න පුළුවන් ඔයාලට. මං හිතන්නේ වැඩේ තේරෙන්නේ නැති. හරි. හදපු නැති අය තත්කාල මේක හදා ගන්න. ඊළඟ අභ්‍යාසයට යමු දාලා. ඊළඟ අභ්‍යාසය කියන මෙන්න මෙහෙම කතාවක් බලන්න. එක්තරා ගණිතයක් සඳහා වන ඉල්ලුම් සිතය පහත පරිදි වේ. එම සිතේ ඇසුරින් ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්න කියලා කියමු. QD සමානයි 25 ඍණ 0.5 QD සමානයි 25 ඍණ 0.5 මෙන්න මේක තමයි ඉල්ලුම් සිතය. QD සමානයි 25 ඍණ 0.5 මේක තමයි ඉල්ලුම් සිතය. මේකට කියන්නේ ඉල්ලුම් සමීකරණය කියලා. ඉල්ලුම් සිතය කියලා කිව්වත් එකයි. ඉල්ලුම් සමීකරණය කියලා කිව්වත් එකයි. දෙකම එකයි. හරි නේද? දැන් අපිට මේක පාවිච්චි කරලා ඉල්ලුම් වක්‍රය අඳින්න කියන්නේ. ඉල්ලුම් වක්‍රයක් අඳිනකොට මේක හොඳට අහගන්න. හරි. ඉල්ලුම් වක්‍රයක් අඳිනකොට අපිට දැන් දෙකක් ලකුණු කරන්න ඕන වෙන වගේ. මේක විලාක්ෂයනේ. මේක විලාක්ෂය. මේකට ප්‍රමාණ අක්ෂය. ඉල්ලුම් වක්‍රය ඇවිල්ලා ප්‍රමාණ අක්ෂය කොතනක හරි තැනකින් කැපෙනවා නම් ඒකට කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. මිල ශූන්‍ය වන විට ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් වක්‍රයක් ගිහිල්ලා මිලාක්ෂය කොහේ හරි තැනකින් කැපෙනවා නම් එතෙන්ට කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල. ඉල්ලුම් වක්‍රයක් කැපෙලා මිලාක්ෂය කැපෙන තැනදී ඉල්ලුම් ප්‍රමාණය බිඳුවක් වෙනවා. එහෙනම් මේ සමීකරණය පාවිච්චි කරලා අපිට හොයාගන්න පුළුවන් නම් මෙන්න මේ තැන් දෙක. මේ තැන් දෙක හොයාගන්න පුළුවන් නම් අපිට හරි ලේසියෙන් මේකේ ඉල්ලුම් වක්‍රය අඳින්න පුළුවන්. මං හිතන්නේ මේ වෙනකොට කලින් සතියේනේ මේ අභ්‍යාසය දුන්නේ.
ඒ නිසා මං හිතන්නේ මේ වෙනකොට කට්ටිය මේක ඇඳලා ඇත්තේ. නමුත් මම මේ කතාව ආයෙමත් පැහැදිලි කරන්නේ ඔයාලට මේක ඇතුලේ තේරුම් ගන්න පොඩි කොටස් ටිකක් තියෙන නිසා. මොනවද ඒ කොටස් ටික? එකක් තමයි මේ වගේ එකදී අපි ඉල්ලුම් වක්‍රය අදිද්දී ඉල්ලුම් වක්‍රය අදිනකොට අපිට පුළුවන් මිල ශූන්‍ය වන විට මිල ශූන්‍ය වන විට ඒ කියන්නේ p සමානයි බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. p සමානයි බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. ඒක කොහොමද කරන්නේ? QD සමානයි 25.5p කියන සමීකරණය අරගෙන ඕනම ඉල්ලුම් සමීකරණයක මෙන්න මේ QD කියන තැනට බිඳුව දාලා සමීකරණය සුළු කරගන්නවා. බිඳුව සමානයි 25.5යි p තමයි තනි කරගන්න ඕන. මෙයා මේ පැත්තට එනවා. ධන ඍණ වෙනවා. ඍණ 25 සමානයි ඍණ 0.5යි p තනි කරගන්න මේ පැත්ත ඍණ 0.5න් බෙදනවා. එහෙනම් මේ පැත්ත ඍණ 0.5න් බෙදන්න ඕන. 0.5 කැපිලා යනවා. p ඉතුරුයි. ඍණයි දානවා. ඍණයි දානවා. මේක හොඳම දේ 25.5න් බෙදන්න බෑ. ලේසි නෑ. යට දශම ස්ථාන ගන්නට උඩට බිංදු දාලා බෙදලා ගන්න. යට දශම ස්ථාන එකයි තියෙන්නේ. 25කට බිංදුවක් දැම්ම 250. 250 පහෙන් බෙදුවම උත්තරේ ලැබෙනවා. 250ට පහේ 50. p සමානයි 50. පළවෙනි එක හොයාගන්න. දෙවෙනි එක QD සමානයි බිඳුවක් වන මිල ඉල්ලුම් ප්‍රමාණය බිඳුවක් වෙන මිල. මේක විතරනේ. වැරදුනා. මේක තමයි ලියන්නේ. QD සමානයි බිඳුවක් වන මිල. යට එකතු දෙය හදාගත්තොත් QD සමානයි බිඳුවේදී QD සමානයි බිඳුවේදී ඊට අදාළ මිල. ඒක හොයාගත්ත යට එක තමයි ඉස්සෙල්ලා හැදෙන්නේ මම කියන්නේ. ඊළඟට p සමානයි බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. දැන් හැම වෙලාවෙම යම් ප්‍රමාණයකට අදාළ මිල හොයන්න නම් සමීකරණයේ QD-ට ඒ ප්‍රමාණය ආදේශ කරලා සුළු කරන්න. අපි හදන්නේ QD සමානයි බිඳුවේදී මිල හොයන්න. QD සමානයි බිඳුවේදී මිල හොයන්න නම් QD සමානයි 25 ඍණ 0.5 සමීකරණයට
QD ට බිඳුව දාලා සුළු කරනවා. එතකොට අපිට හොයා ගන්න පුළුවන් පෙළක පොලේ ඉල්ලුම් ප්‍රමාණය බිඳුවක් වෙන මිල කීයද කියලා. මට පොඩ්ඩක් එතන කුඩයට මාරු කරනවා. දැන් B සමාන බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය QD සමානයි 25 වෙන බිඳුව ඇතුළම 5යි P කියන සමීකරණය. P ට ආදේශ කරන බිඳුව. මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණය QD සමානයි 25 වෙන බිඳුව ඇතුළම 5 වැඩි කිරීම බිඳුව. බිඳුවෙන් ගුණ කරන බිඳුවයි. QD සමානයි 25යි. ඒ කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 25යි. දැන් අපිට හරි ලේසියෙන් ප්‍රස්ථාරයෙන් ඉන්න පුළුවන්. මේ පැත්තට ආවොත් මේක මිල මේ පැත්ත ප්‍රමාණය බිඳුවයි. මිල 50ට පිටෙන්න ඕන. 10න් 10 යහු ලේසි. 20යි 30යි 40යි 50යි. ප්‍රමාණය උපරිමයේ 25යි. මිල බිඳුවේදී 25යි. එතකොට වෙළඳ පොලේ උපරිමයේ ඉල්ලුම් ප්‍රමාණය. මේක වෙළඳ පොලේ තියෙන උපරිම මිල. කරවාගේ කරේ. මේක 5න් 5 යන්න පුළුවන්. 10යි 15යි 20යි 25යි. මිල 50ක් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය බිඳුවයි. ලකුණු කරලා. මිල බිඳුවක් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 25යි. මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණය 25යි. ලකුණු කරලා. මේ දෙක යා කරලා. මෙන්න එක D කියලා දාන්න. මේ අතර තියෙන්නේ QD සමානයි 25 රින බිඳුවක් සම 5යි P කියන එකට අදාළ ඉල්ලුම් වක්‍රය. හරි. ඇඳපු නැති අයට අඳ ගන්න පුළුවන්. ඇඳපු නැති අයට අග්ගාලා අඳ ගන්න ඒ ටික පුරවලා ඊළඟ අභ්‍යාසය බලන්න. ඒක කරාගෙන කියන්නේ වාහනක ලැබෙන දැනුම හොඳටම ඇති. එල්ලෝ සමීකරණය ගොඩ නැගීම ගැන හොඳටම ඇති ඒ කතාව. ඊළඟ අභ්‍යාසයේ කියනකොට මෙන්න බලන්න. ඒ භාණ්ඩයේ එල්ලෝ ප්‍රමාණය විල 50දී ශූන්‍ය වේ. හරි. විල 50දී බිඳුවයි. ඒ මට්ටමේ සිට අඩු වෙන සෑම රුපියල් 10කටම ඉල්ලුම් ප්‍රමාණය 20කින් වැඩි වේ. විල 10කින් අඩු වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය 20කින් වැඩි වෙනවා. මිල ශූන්‍ය වූ විට ඉල්ලුම් ප්‍රමාණය ඒකක 100ක් දක්වා ඉහළට නැති. ඉහළට ඉල්ලුම් සිතයන් මගින් පෙන්වන්නලු. ඉල්ලුම් සිතයන් ඉල්ලුම් සමීකරණයනේ. පළවෙනි එක අපි කරන්න ඕනේ බෑවුම ගණනය කිරීම. මොකනේ පළවෙනි කියවත් බෑවුම යන්නේ B සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. ඩෙල්ටා QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. ඩෙල්ටා P කියලා කියන්නේ මිලේ වෙනස. එතකොට ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස මේකේ කියන රුපියල් 10ටම ප්‍රමාණයේ ඒකට 20 නැගින් වැඩි වෙනවා. ප්‍රමාණයේ වෙනස
20යි. මිලේ වෙනස. මිල 10කින් අඩු වෙනවා. මිලේ වෙනස 10යි. බෑවුම රිටර්න් එකයි. මිලකකින් වෙනස් වෙනකොට එල්ලුම් ප්‍රමාණය දෙකකින් වෙනස් වෙනවා. ඕකනේ බෑවුමෙන් කියන්නේ. දැන් ඒවලගේ හොයාගන්න ඕන. ඒවලගේ සෙවීම මේක හොයන්න දෙයක් නෑ පුතේ ගානම කියලා තියෙනවා මිල සෝල් වෙනවා කියන්නේ නේද? මේ කියනවා මිල ශූන්‍ය වල ඉල්ලුම් ප්‍රමාණය 100යි. සමලක්මන්තා ලියනවා හොයන්න දෙයක් නෑ. මිල ශූන්‍ය වූ විට මිල ශූන්‍ය වන විට එල්ලුම් ප්‍රමාණය ඒකක කීයද? 100යි කියලා කියනවා. දැන් අගේදී TUD ප්‍රමාණයයි ඒන වීති මේකට මේ දත්ත ආදේශ කරනවා. TUD සමානයි මිල බිඳුවේදී එල්ලුම් ප්‍රමාණය 100යි. බෑවුම රිටර්න් එකයි P මෙන්න එල්ලුම් දෙක සමීකරණය. මේක TUD ප්‍රමාණයක් ආදේශ කළා. ඒ ප්‍රමාණය වෙළඳ පොලේ දෙන්නේ කීයද කියලා හොයන්න පුළුවන්. පීට මිලක් ආදේශ කළා. ඒ මිලට අදාළ ප්‍රමාණය කීයද කියලා හොයන්න. හරි. එහෙනම් මේක සම්පූර්ණයි. ඒක ටියුට් එක පුරව ගන්න. අපි එනම් අලුත් මාතෘකාවකට යමු අද. අලුත් මාතෘකාවක්. ටියුට් එක ළඟට දරුවෝ ටියුට් එක ළඟට දරුවෝ ටියුට් එකේ මම කියන පේජ් නම්බර් එක ලියා ගන්න. ඒ පේජ් නම්බර් එක ලියාගෙන නෝට් එක ලියන්න. හරි. පේජ් නම්බර් එක දාගෙන නෝට් එක ලියන්න. එතකොට හරි. හරිනේ? පේජ් නම්බර් එක දාලා ඒ පේජ් නම්බර් එක හරහා නෝට් එක ලියන්න. එතකොට ටිකට් එක පස්සේ අරගෙන ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් මේ යනවා අලුත් මාතෘකාවකට. පිටුවන්ක 14කට යනවා. පිටුවන්ක 14 වාර ටිකට් එකේ. එතකොට ඔයාලා ඉදිරි පිටුවකට මොකද කරන්න කියලා. පිටුවන්ක 14 පිටුවන්ක 12 13 තියෙන කොටස් ටිකයි
ඉල්ලුම් නීතියට හේතු කියන කොටස් ටිකයි මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි නේද? මේ ගැම්මටම ඒ ටික ඉවර කරලා ඉල්ලුම් නීතිය මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ ඇයි කියලා මේ ගැම්මටම කතා කරලා ඉවර කළා ඒක පැහැදිලි කරාම ලේසි කියලා මට හිතෙනවා. ඔයාලට එතකොට තේරුම් ගන්න ලේසි. හරිනේ? ඒ නිසා මම අපිට ටියුට් එකේ කතා කරන්න තියෙනවා පිටුවර්ග 4 5 6 කතා කරන්න තියෙනවා. ඒක දිහේම ලේසි කැලලකට ආවා. මිලක් ඉල්ලුම් ප්‍රමාණයක් අතරේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නට ආවා. ඇවිල්ලා එතනම කතා කරනවා 7 වෙනි පිටුවේ ඉඳලා පිටුවර්ග 12ට යනකම් කතා කරා. පොඩ්ඩක්වත් අපිලිවෙල නෑ හොඳේ. පොඩ්ඩක්වත් අවුලක් නෑ අපිලිවෙලක් නෑ. මට ඕන මේක මහා පොදින් තේරුම් ගන්න තත්ත්වයටපත් කරගන්න. පාඩමේ මට මේ පැහැදිලි කරගෙන යන්න මට ඕන. ඒ නිසා අපි යමු ඊළඟ මාතෘකාව පිටුවර්ග 14 මේ මාතෘකාව කියලා. कुटुंब इल्लुमेन वेलनपुर इल्लुमट मारुवीनु हने कुटुंब इल्लुमेन वेलनपुर इल्लुमट मारुवी मातृकाව දැන් මෙන්න මේක තේරුම් ගන්න. कुटुंब इल्लुම කියලා කියන්නේ මොකක්ද? වෙළඳපොළ ඉල්ලුම කියන්නේ. कुटुंब ඉල්ලුම කියලා කියන්නේ කුටුම්බයක් කියලා කියන්නේ පවුලේ කියන්නේ පුද්ගලයෙක් එක්කෙනෙක්. එක්කෙනෙක්. වෙළඳපොළේ භාණ්ඩය මිලදී ගන්න සැලසුම් කරන තනි එක්කෙනෙක් තමයි කුටුම්බයක්. මේ වෙනකන් අපි කතා කළේ कुटुंब इल्लुम ගැන. වෙළඳපොළ කියන්නේ ඒ කුටුම්බ ඔක්කොම ජනුකම්ම ඔක්කොම එකතු වුණාට පස්සේ වෙළඳපොළ හැදෙනවා. වෙළඳපොළ. එතකොට පාන් කන ඔක්කොම ටික වෙළඳපොළ ඉල්ලුම. කිරිපිටි නම් කිරිපිටි බොන හැමෝම වෙළඳපොළ ඉල්ලුම. කිරිපිටි බොන හැමෝගෙම ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම. හරි. එතකොට ජංගම දුරකථන භාවිතා කරන සියලුම දෙනා ඉල්ලුම ජංගම දුරකථනයි. එතකොට වෙළඳපොළේ ඉන්න තනි එක්කෙනෙක්ගේ ඉල්ලුම කුටුම්බ ඉල්ලුම. වෙළඳපොළේ ඉන්න සියලු දෙනාගේම ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම. ඒක හොඳට තේරුම් ගන්න. දැන් කැපලු සහ එක්කෙනෙක් මිලදී ගන්නකොට දක්වන ප්‍රතිචාරය කුටුම්බ ඉල්ලුම. කැපලු සහ මිලදී ගන්න 20ක් ඉන්නවනේ. මේ 20 දෙනාම බාණ්ඩික නෙවිය වෙළඳපොළ ඉල්ලුම. දැන් කුටුම්බයේ ඉන්නේ වෙළඳපොළ ඉල්ලුමට මාරු වෙන්න හදන්නේ. හරි. नोट එක චුට්ටක් බලන්න. පිටුවන්ක 14 නෝට් එකේ තියෙනවා. යම් වෙළඳපොළක සිටින එක් ඉල්ලුම් කරුවන් නිශ්චිත කාල සීමාවක් තුල වෙළඳපොළේ පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට සූදානම් විවිධ ප්‍රමාණයක कुटुंब इल्लुम वे. දැන් ස්ථනක් තියෙනවානේ.
ඒ ස්ථනේ මම මේ කියන කතාව ලියා ගන්න. කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් යම් ලිඛිත අවස්ථාවකදී කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් යම් නිශ්චිත අවස්ථාවකදී වෙළඳ පොලේ පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ වෙළඳ පොලේ පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ සියලුම කුටුම්බයන් විසින් මිලට ගැනීමට සූදානම් විවිධ ප්‍රමාණයන් මිලට ගැනීමට සූදානම් විවිධ ප්‍රමාණයන් වෙළඳ පොළ ඉල්ලුමයි විවිධ ප්‍රමාණයන් වෙළඳ පොළ ඉල්ලුමයි ආයලත් කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් ආයමත් ලියාගන්න බැරි වෙච්ච අය බලන්න කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් යම් නිශ්චිත අවස්ථාවකදී වෙළඳ පොලේ පැවතිය හැකි යම් නිශ්චිත අවස්ථාවකදී වෙළඳ පොලේ පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ සියලුම කුටුම්බයන් විසින් මිලට ගැනීමට සූදානම් විවිධ ප්‍රමාණයන් වෙළඳ පොළ ඉල්ලුම නම් වේ. විවිධ ප්‍රමාණයන් වෙළඳ පොළ ඉල්ලුම නම් වේ. දැන් මෙහෙම ගත්තොත් මේක කුටුම්බ ඉල්ලුම. එතකොට වෙළඳ පොලේ ඉන්න මේ අකින්න
මේනුර මේ අකින්ද මේනුර මේ අබ්දුල් කට්ටිය ඉන්නවා මේ මම හරි මේ විදිහට A B C D E F කියලා මෙහෙම කට්ටිය ඉන්නවනේ හරි ඔය නම් ටිකක් දැම්මේ මම ඔය නම් ටිකක් දැම්මේ A B C D E F අබ්දුල් එහෙම නම් ටිකක් දැම්මේ මම ඒ කොල්ල ඔක්කොම එකතු කරලාම ඒ හැමෝගෙම ඉල්ලුම ඒ ඔක්කොගේම ඉල්ලුමට කියනවා අපි මොකක්ද වෙළඳ පොළ ඉල්ලුම ඒ ගැනුම් කරුවන් සියලුම දෙනාගේ ඉල්ලුමට කියන මොන ඉල්ලුමද වෙළඳ පොළ එතකොට කුටුම්බ ඉල්ලුමේ වෙළඳ පොළ ඉල්ලුම හොයාගන්න හරි ලේසි කුටුම්බ ඉල්ලුමෙන් වෙළඳ පොළ ඉල්ලුම හොයාගන්න කියන ක්‍රම තුනයි. පළවෙනි එක කුටුම්බ ඉල්ලුම් ලේඛන එකතු කරන්න පුළුවන්. කුටුම්බ ඉල්ලුම වෙන්නන ක්‍රමයන්නේ කුටුම්බ ඉල්ලුම් ලේඛනය ඒක එකතු කරන්න පුළුවන්. ඊළඟට කුටුම්බ ඉල්ලුම් වක්‍ර එකතු කිරීම පුළුවන්. ඊළඟට කුටුම්බ ඉල්ලුම් සමීකරණ එකතු කිරීම පුළුවන්. එතකොට කුටුම්බ ඉල්ලුමෙන් වෙළඳ පොළ ඉල්ලුම ගන්න ක්‍රම තුනක් තියෙනවා. කුටුම්බ ඉල්ලුම් ලේඛන ටික එකතු කරලා පුළුවන්. කුටුම්බ ඉල්ලුම් වක්‍ර ටික එකතු කරලා පුළුවන්. කුටුම්බ ඉල්ලුම් සමීකරණ ටික එකතු කරලා හොයා ගන්න පුළුවන්. දැන් ඔයාලගේ බලන්න වෙළඳ පොළ ඉල්ලුම තීරණය කරන සාධක මොනවද? වෙළඳ පොළ ඉල්ලුම තීරණය කරන සාධක පොඩ්ඩක් හොයන්න ඕන. වෙළඳ පොළ ඉල්ලුම තීරණය කරනකොට වෙළඳ පොළ හැදෙන්නේ කුටුම්බ ඉල්ලුමෙන් නම් කුටුම්බ ඉල්ලුම් තීරක ඔක්කොම එන්න ඕන. මොනවද කුටුම්බ ඉල්ලුම් තීරක? සලකා බලන භාණ්ඩයේ මිල ඒකට කිව්වා PS කියලා. ඊළඟට සම්බන්ධිත භාණ්ඩවල මිල ඒකට කිව්වා PN කියලා. ඊළඟට පාරිභෝගික ආදායම ඒක Y කියලා සංකේතවත් කළා. ඊළඟට පාරිභෝගික රුචිය ඒක T කියලා සංකේතවත් කළා. ටේස්ට් එක. ඊළඟට
අනාගත අපේක්ෂාවන් ඒක dx කියලා සංකේතවත් කළා. ඊළඟට වෙනස් සාධක ඒක O කියලා සංකේතවත් කළා. ඔය ටික කුටුම්බ ඉල්ලුම් තීරක. කුටුම්බ ඉල්ලුම් තීරක. මේ ටිකට කියන්න පුළුවන් කුටුම්බ ඉල්ලුම තීරණය කරන සාධක නිසා කුටුම්බ ඉල්ලුම් තීරක වෙළඳපොළ ඉල්ලුම වෙනකොට තව මේකට එක සාධකයක් එනවා. ගැණුම් කරුවන් සංඛ්‍යාව මේ ඔක්කොම එකතු කරනවා කියනවා වෙළඳපොළ ඉල්ලුම් තීරක. කුටුම්බ ඉල්ලුම් තීරක වලට වෙළඳපොළ ඉන්න ගැණුම් කරුවන් සංඛ්‍යාව එකතු කළාම අපිට එතනින් හඳුන ගන්න පුළුවන් ඒ ටිකට කියනවා මොකක්ද? වෙළඳපොළ ඉල්ලුම් තීරක. වෙළඳපොළ ඉල්ලුම් වෙනස් වෙන තීරණය සාධක. හරි. ඒකත් පැහැදිලි. හරි නේද? පිටු අංක 16 ම මේක දාලා තියෙනවා. පිටු අංක 16 පැහැදිලිව දාලා තියෙන මේ කතාව. බලන්න ඔයාලගේ පිටු අංක 16 මේ කතාව තමයි කියලා තියෙන්නේ. කුටුම්බ ඉල්ලුම් තීරක හා වෙළඳපොළ ඉල්ලුම් තීරක. දැන් අපි යමු පිටු අංක 14ට ආපහු. වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක. කුටුම්බ ඉල්ලුමෙන් වෙළඳපොළ ඉල්ලුම ලබා ගැනීම. එබැවින් වෙළඳපොළේ ඉල්ලුම තීරණය කිරීම සඳහා කුටුම්බ ඉල්ලුම් තීරක සහ තවත් සාධක බලපායි. මොනවද ගැණුම් කරුවන් සංඛ්‍යාව. අනේ එතකොට මේ වෙළඳපොළ ඉල්ලුම් තීරකයි වෙළඳපොළ ඉල්ලුමයි අතර තියෙන සම්බන්ධතාවය වෙළඳපොළ ඉල්ලුම් සිතයි QD සමානයි F ෆන්ක්ෂන් එකක් වෙනවා අරහාපවතින QDM මාකට් එකේ ඩිමාන්ඩ් එක ඉල්ලුම් ප්‍රමාණය රැකිලා තියෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල සම්බන්ධිත භාණ්ඩ වල මිල පාරිභෝගික ආදායම රුචිකත්වය අනාගත අපේක්ෂාව වෙනස් සාධක ඒක අනුතරව ගැණුම් කරුවන් සංඛ්‍යාව. මතකද කලින් කුටුම්බ ඉල්ලුම් සිතේ කතාවනේ මේ ටික විතර. දැන් අලුතෙන් ගැණුම් කරුවන් සංඛ්‍යාවක් ආව වෙළඳපොළ ඉල්ලුම් සිතේ. මේ වෙළඳපොළ ඉල්ලුම රැඳිලා තියෙන්නේ මෙන්න මේ සාධක. මේ සාධක එකක් හරි කීපයක් හරි වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා. වෙළඳපොළ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. අපිට පැහැදිලි ඇති ඒක. එතකොට වෙළඳපොළ ඉල්ලුම් ප්‍රමාණය පරායත්තයි. වෙළඳපොළ ඉල්ලුම් ප්‍රමාණය තීරණය කරන සාධක ස්වායත්තයි. ඒ අතර සම්බන්ධය ඉල්ලුම් ශිතයක් විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. දැන් හොඳ ළමයි වගේ වෙළඳපොළ ඉල්ලුම් ශිතේ කියන මාතෘකාවේ කොටුවක් තියෙනවා. ටිකක් දිගට. අන්නේ කොටුව මේක සම්පූර්ණ කරගන්න ඉක්මනට
අපි දන්නවා යම් නිශ්චිත අවස්ථාවක වෙළඳ පොලේ තියෙන්න පුළුවන් විවිධ මිල ගණන් වලදී යනුම්කරුවෙක් මිලදී ගන්න කැමති සූදානම් ප්‍රමාණයේ කුටුම්බ ඉල්ලුම යම් නිශ්චිත අවස්ථාවකදී වෙළඳ පොලේ තියෙන විවිධ මිල ගණන් වලදී සියලු කුටුම්බයන් මිලදී ගැනීමට කැමති ප්‍රමාණය වෙළඳ පොලේ ඉල්ලුම. ඒක හොයන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනිය කුටුම්බ ලේඛන වලින් හොයන්න පුළුවන්. මේ උදාහරණය බලන්නකො. ඔයාලගේ ටියුට් එකේ උදාහරණයක් දීලා තියෙනවා මම. මෙතන සහල් කිලෝග්‍රෑම් එකක මිල ඊට පස්සේ මෙතන කුටුම්බ ඉල්ලුම කුටුම්බ කීයක් ඉන්නවද 3යි S කියලා කුටුම්බයක් ඉන්නවා Y කියලා කුටුම්බයක් ඉන්නවා Z කියලා කුටුම්බයක් ඉන්නවා ඊළඟට වෙළඳ පොළ ඉල්ලුම කිලෝග්‍රෑම් වෙළඳ පොළ ඉල්ලුම කුටුම්බ ඉල්ලුම කිලෝග්‍රෑම් වෙළඳ පොළේ මිල රුපියල් 5ක් වුණොත් හාල් කිලෝග්‍රෑම් 20ක් X ගන්න කැමති Y ගන්න කැමති 30ක් Z ගන්න කැමති 40ක් වෙළඳ පොළේ හාල් කිලෝග්‍රෑම් මේක 10ක් වුණොත් මෙන්න වෙන්නේ නැහැ රුපියල් 10ක් හාල් නෑ X ගන්නවා 10ක් Y ගන්නවා 20ක් Z ගන්නවා 30ක් මිල 15 දක්වා වැඩි වුණොත් X බිඳුවයි Y ගන්න 10යි Z ගන්න 30යි එතකොට වෙළඳ පොළේ කුටුම්බ තුනක් තියෙනවා වෙළඳ පොළේ මිල 5ක් වෙනකොට මේ සියලුම දෙනා මිලදී ගන්න කැමති ප්‍රමාණය තමයි පහේදී වෙළඳ පොළේ මිල 5ක් වුණොත් 20ක් ගන්න කැමති Y 30ක් ගන්න කැමති Z 40ක් ගන්න මේ තුන් දෙනාම ගත්තොත් 90ක් ගන්න කැමති වෙළඳ පොළේ මිල 5ක් වුණොත් වෙළඳ පොළේ සියලු දැනුම් කරලා හාල් කිලෝග්‍රෑම් 90ක් ගන්න කැමති 90ක් ගන්න සැලසුම් කරනවා මිල 10ක් වුණොත් X 10යි Y 20යි Z 30යි වෙළඳ පොළේ තුන් දෙනාම මේක 60ක් ගන්නවා කිලෝග්‍රෑම් මිල 15ක් වුණොත් X ගන්නේ Y 10යි Z 20යි වෙළඳ පොළේ කිලෝග්‍රෑම් 30ක් ගන්න කැමති වෙළඳ පොළේ මිල 5ක් වුණොත් වෙළඳ පොළේ ඉල්ලුම සහ කිලෝග්‍රෑම් 90යි 10ක් වුණොත් 60යි 15ක් වුණොත් 30යි ඒකාවේ කුටුම්බ ඉල්ලුම ලේඛන 37ට එකතු කරනවා මෙහෙමත් පුළුවන් ඔයාලට දැන් ඔයාලගේ මේ ටේබල් එක පුරව ගන්න ටක් දාලා හරි ඊළඟ අපිට පුළුවන් හොඳට අහගන්න දුක්ක් මේක ඉවර කරන්නම යමු අපිට පුළුවන් මෙයාගේ ඉල්ලුම් වක්‍රයෙන් පුළුවන් ඉල්ලුම් වක්‍රය
එතකොට ගන්න විලකුපේ දෙන මිලයි එක්ක ඉන්නවා. මේ පැත්තට මිල ගත්ත මේ පැත්තට කිව් දැම්මා බිඳුවයි. මිල 5යි 10යි 15යි. 5යි 10යි 15යි. එක්ක ප්‍රමාණය ගත්තොත් හරි. ඔක්කොම දෙන්නේ 40 වෙනකන්නේ එක්කෙනෙක්ගේ ගන්න ප්‍රමාණය 40ක් වගේ වෙනකම්. හරි. පුළුවන් මේ පැත්ත 10යි 20යි 30යි 40යි පයරි 40ක් ඉන්න කෙනෙකුත් ඉන්නවනේ නිසා 40 වෙනම ගන්නවා ලේසි. එක්කෙනා මිල පහේ කිලෝ ප්‍රමාණය 20යි. හරි. මිල පහේ කිලෝ ප්‍රමාණය 20යි. මිල 15 කිලෝ ප්‍රමාණය 0යි. ඒ දෙක ආකාරයෙන් නැති. D D D මොන Dද? dx එක dy එක ගන්නවා මේ මිලයි මේ කිලෝ ප්‍රමාණයයි ගන්නවා. p q බිඳුවයි මිල ප්‍රමාණය ලකුණු කරලා මිල 5යි 10යි 15යි ප්‍රමාණය 10යි 20යි 30යි 40යි y ගේ ඉල්ලුම මිල 5ේදී 30යි බෙරද පොලේ මිල 5ක් වුණොත් y 30ක් ගන්න කැමතියි. බෙරද පොල මිල 15ක් වුණොත් y 10ක් ගන්න කැමතියි. මේ දෙක යා කළා dy y ගේ ඉල්ලුම z ගේ ඉල්ලුම වක්‍රය pq බිඳුවයි මෙන්න මේ මිලයි z ගේ ඉල්ලුමයි ගන්න. මිල 5යි 10යි 15යි z ගේ 40 වෙනකන් තියෙනවා 10යි 20යි 30යි 40යි මිල 5ේ ඉල්ලන ප්‍රමාණය 40යි. වෙනද පොළ මිල 15ක් වුණොත් z ගන්න කැමති 20යි. 15ේදී 20යි. මේ දෙක යාකවා මේකදී z ගේ ඩිමාන්ඩ් කර්ව් එක. හරිද? ඊළඟට මේ තුනම එකට එකතු වුණාට පස්සේ ඒක සමානයි වෙනතම ඉන්නවා. සිතය p q බිඳුවයි මිල සහ ප්‍රමාණයේ ලක්ෂ දෙක නම් කරන්න පුළුවන් p q කියන. හරිද? q බිඳුවයි p මිල 5 10 15 මිල 5යි 10යි 15යි ප්‍රමාණය 90නේ 90යි 60යි කියන්නේ 30යි 60යි 90යි අපි අදින්නා ගන්න මේ විලාස විලකමල ඉල්ලුමයි සම්බන්ධ කරගෙන 5යි 10යි 15යි
30යි 60යි 90යි මිල පහේදී වෙළඳ පොලේ ඉල්ලුම 90යි මිල පහේදී ඉල්ලන 90යි මිල 15ේදී 30යි මේ දෙක යාමලා ඩිමාන්ඩ් කර්ව් එක මාකට් එකේ ඩිමාන්ඩ් කර්ව් එක මාකට් දැන් මේ වෙළඳ පොලේ ඉල්ලුම භාගය සමාන වෙනවා මේ තුන් දෙනාදීම ඉල්ලුම භාගවල එකතුව මේ xj yj zj මේ තුන් දෙනාගේම ඉල්ලුම් භාගවල එකතුව සමානයි මේ අතර වෙළඳ පොලේ ඉල්ලුම භාගය හරි දැන් ඔයාලා ඉල්ලුම් ලේඛනය පුරව ගන්න ඒ ඉල්ලුම් ලේඛනය පාවිච්චි කරලා මෙන්න මේ ප්‍රස්ථාර පොළවල මේ ඉල්ලුම් වක්‍ර 4 ඉල්ලුම් වක්‍ර 4 වෙන වෙනම ඇදලා පෙන්වන්න වෙළඳ පොළ ඉල්ලුම් සිතය හැදෙනවා කිය. නේද? මෙහෙම දෙන්නේ dx demand curve dy dz සමානයි dm මාකට් එකේ ඉල්ලුම් වක්‍රය. ඒ මැද ගන්න ටක් ගාලා දැන් නම් හරි ඉල්ලුම කුටුම්බ ඉල්ලුම් ලේඛන එකතු කරලා වෙළඳ පොළ ඉල්ලුම් ලේඛනය ගන්න පුළුවන්. කුටුම්බ ඉල්ලුම් වක්‍රය එකතු කරලා වෙළඳ පොළ ඉල්ලුම් වක්‍රය ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ කුටුම්බ ඉල්ලුම් සමීකරණ එකතු කරලා වෙළඳ පොළ ඉල්ලුම් සමීකරණය ගන්න පුළුවන්. කුටුම්බ ඉල්ලුම් සමීකරණ එකතු කරලා වෙළඳ පොළ ඉල්ලුම් සමීකරණය ගන්න. දැන් මේ xj ඉල්ලුම් සමීකරණය හදමුකෝ. xj ඉල්ලුම් සිතය කියන්නේ xj ඉල්ලුම් සමීකරණය. හරිනේ? xj ඉල්ලුම් සිතය කියන්නේ xj ඉල්ලුම් සමීකරණය. අපි දන්නවා ඉල්ලුම් සමීකරණ හදන විදිහ. පළමුව බෑවුම හොයන්න ඕන. b සමානයි ඩෙල්ටා qd බෙදීම ඩෙල්ටා p. b සමානයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස මිලේ වෙනසෙන් බෙදන්න ඕනේ. xj ඉල්ලුම් ප්‍රමාණය වෙනස මෙතන තියෙන්නේ. මේ ඩෙල්ටා p මෙතන ඩෙල්ටා p xj ඉල්ලුම් ප්‍රමාණ දෙකක් අතර වෙනස ගත්තොත් මිල වැඩි වෙනවා කියලා ගත්තොත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස මිල ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා 10යි 10යි. මිලේ වෙනස 5යි මිල වැඩි වෙනවා ධන 5යි. නේද? එතකොට උත්තරේ ඍණ 2යි බෑවුම ඍණ 2යි. මේක තේරුම මිල එකකින් වෙනස් වුණොත් xj ඉල්ලුම දෙකකින් වෙනස් වෙනවා. ඊළඟට a හොයන්න ඕනේ. a හොයන්න ඕනේ. a හොයන ක්‍රමය qd සමානයි a ඍණ bp කියන එකට අපි කැමති මිල කුයි ප්‍රමාණයකුයි හොයාගෙන අරගෙන මේ බෑවුම ආදේශ කරලා සුළු කරගන්නවා. හරිද? මම ගන්නවා මිල 10යි. ඒ වෙලාවේ ප්‍රමාණය 10යි. qd එක 10යි ගන්නවා. ඒ බෑවුම් කරන දෙකයි වැඩි කරා. ඒකක 10ක් සපේට මිල රුපියල් 10යි. නේද? එතකොට
මෙතන A ඍණතිය සමානයි 10යි. ඍණතිය සමානයි 10යි. මේක මේ පැත්තට ගේන්න පුළුවන් ගෙලින්ම. 10 ගන්න තිය නෑ 20යි. 10 දෙකක් 20යි. මේ පැත්තේ ඍණ 20යි. ඒක ගෙලින් මේ පැත්තට ගේන්න පුළුවන්. ධන 20ක් වෙනවා. ඒ සමානයි කියන්නේ SK ඉල්ලුම මේක බිඳුවක් වුණොත් 30ක් ඉන්නවා. SK ඉල්ලුම කිනේ ලියා ගන්න පුළුවන් මේක පාවිච්චි කරලා. SK ඉල්ලුම කිතය QD සමානයි 30 2යි QD සමානයි 30 2යි. නදී දිවන ලේසි මැදින් දිවන හොතට පේනවා. QD සමානයි 30 2යි. එහෙම නම් තව හොඳයි. QD x සමානයි SK ඉල්ලුම් සමීකරණය 30 2යි x SK මිල හරිද? දැන් ඒක හදාගන්න ටක්කාලා SK ඉල්ලුම් කිතේ හදාගන්න වම් පැත්තේ බෑවුම හොයන්න දකුණු පැත්තේ A හොයන්න ඒ දෙක මැදි කරලා ඉල්ලුම් සමීකරණය ලියන්න. මේ දෙක මැදි කරලා ඉල්ලුම් සමීකරණය ලියන්න. SK ඉල්ලුම් කිතේ කියලා තන ඔක ලියාගන්න හදාගන්න හරි. හරි. ඊළඟ y ගේ ඉල්ලුම් කිතේ අපි හොයමු. y ගේ ඉල්ලුම් කිතය හදන්නෙත් එහෙම තමයි. ඉස්සෙල්ලා බෑවුම හොයන්න ඕන. බෑවුම හොයන්න ඉල්ලුම් ප්‍රමාණය වෙනස මිලේ වෙනසෙන් බෙදන්න ඕන. දැන් මෙතන y ගේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස ගන්න ඕන දැන්.
y ගේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස මිල වැඩි වෙනවා කියලා ගත්තොත් y ගේ ඉල්ලුම් ප්‍රමාණය 10කින් අඩු වෙනවා. ඍණ 10යි. මිලේ වෙනස මේකම තමයි. මිලේ වෙනස 5යි. ඍණ 10 5න් බෙදුවම ඍණ 2යි. y ගේ මිලයකදී වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය දෙකකින් වෙනස් වෙනවා. A හොයන්න ඕනේ. A හොයන්නේ QD සමානයි A BC ට. අපි කැමති මිලකුයි ප්‍රමාණකුයි ආදේශ කරලා සුළු ගන්නවා. මම ගන්නවා මිල 10ක්. ඒ වෙලාවේ y ගේ ඉල්ලුම 20යි. QD ට 20 ආදේශ කළා. A බෑවුම මිල 2යි. වැඩි කළා. 20ක් දෙන මිල රුපියල් 10යි. 10යි. 20 සමානයි A ඍණ 10න් දෙකක් 20යි. මේක මේ පැත්තට ආවහම ධන 20යි. එහෙනම් 20 ධන 20 සමානයි A සමානයි 40යි. මිල බිඳුවේදී 40යි y ගේ බිඳුව. A දෙක ආදේශ කරලා y ගේ බිඳුව චිත්‍රණය යන්න පුළුවන්. QD සමානයි 40 2යි QD y සමානයි 40 2යි y. ඒ y ගේ බිඳුව සමීකරණය. ඒකත් හදාගන්නකො. y ගේ ඉල්ලුම් සමීකරණයක් හදාගන්න. ඊළඟට අපි යනවා ඉස්සරගේ ඉල්ලුම් පිටේ හොයන්න. ඉස්සරගේ ඉල්ලුම් පිටේ හොයන්න තව පියවර ටිකම තමයි. බෑවුම හොයන්න ඕනේ. බෑවුම හොයන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස මිලේ වෙනස බෙදන්න ඕන. එතකොට අපි ගන්න ඉස්සරගේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස. ඩෙල්ටා Q කියලා. මිලේ වෙනස 5යි. එතකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස මෙතන ගත්තොත් 40යි 30යි ඍණ 10යි. මිලේ වෙනස 5යි. බෑවුම ඍණ 2යි. ඉස්සරගේ මිලයකින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය දෙකකින් වෙනස් වෙනවා. හරිද? එතකොට ඊළඟට අපි A හොයන්න ඕන. QD සමානයි A ඍණ BD. අපි කැමති මේ මිලක් ගන්නවා ප්‍රමාණයක් ගන්නවා. මිල 10යි ප්‍රමාණය 30යි.
30 සමානයි a ඍණ 2යි බෑවක 2යි මේ වැඩි කළා 30ක් දෙන මිල 10යි 10 වරක් 2 20යි ඍණ 20 මේ පැත්තට ආවම ධන 20ක් වෙනවා a සමානයි 50යි තග්ගාව සුළු කරගෙන ගියා මේ පැත්ත ඍණ 2යි ඍණ 2 10යි ඍණ 20යි ඍණ 20 මේ පැත්තට ගේන්න ඕනේ ඒ තනින් ගන්න ඍණ 20 මේ පැත්තට නම් ධන 20ක් වෙනවා 30යි 20යි 50යි a සමානයි 50යි මේ දෙක ආදේශ කරලා QD Z සමානයි 50 ඍණ 2යි Z Z පිළිලුම් සමීකරණය ඒ විදිහට හදාගත්තා ඒකත් අක්කාලා හදාගන්න දැන් මෙහෙම මෙතන වෙළඳ පොළ ඉල්ලුම් සිතය හොයාගන්න ඔයාලගේ ඩියුට් එකේ බලන්න වෙළඳ පොළ ඉල්ලුම් සිතය හොයාගන්න ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි ඉල්ලුම් ලේඛන එකතු කරන්න පුළුවන් ඉල්ලුම් වත් එකතු කරන්න පුළුවන් ඊළඟට පුළුවන් ඉල්ලුම් සමීකරණ එකතු කරලා හොයාගන්න අපි බලමුකෝ QD x සමානයි 30 ඍණ 2යි px ඔන්න ඉල්ලුම් සමීකරණය QD y සමානයි 40 ඍණ 2යි py y के इल्लुम समीकरण QD Z समानाई 50 ऋण 2යි Z Z के इल्लुम समीकरण මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ S के Y के Z के එකතු වුණාම QDM මාකට් එකේ ඉල්ලුම් සමීකරණය මිල බිඳුවේදී S ඉල්ලනවා 30ක් Y ඉල්ලනවා 40ක් Z ඉල්ලනවා 50ක් මිල බිඳුවේදී වෙළඳ පොලේ ඉල්ලුම 120යි S के බෑවුම 2යි Y के බෑවුම 2යි Z के බෑවුම 2යි තුන් දෙනාම බෑවුම ඍණ 6යි ඍණ එකතු වුණාම ඍණ මිල එකකින් වෙනස් වුණොත් S के ඉල්ලුම දෙකකින් වෙනස් වෙනවා මිල එකකින් වෙනස් වුණොත් Y के ඉල්ලුම දෙකකින් වෙනස් වෙනවා මිල එකකින් වෙනස් වුණොත් Z के ඉල්ලුම දෙකකින් වෙනස් වෙනවා වෙළඳ පොළ හැදෙන්නේ මේ තුන් දෙනාගේ වෙළඳ පොළේ එකකින් වෙනස් වුණොත් සමානයෙන් 6කින් වෙනස් වෙනවා P M මෙන්න වෙළඳ පොළේ ඉල්ලුම් සමීකරණය පල්ලෙහාට එකතු කරලා හොයන්න පුළුවන් ඒකත් ලියා ගන්න ඒකත් ලියා ගන්න
එහෙනම් මම හිතන්නේ ওই ටික සම්පූර්ණයි. හරි. එහෙනම් මම අද පන්තිය නතර කරනවා ගන්න. මේ ටික බලලා හොඳට බලලා ආය බලලා රෙකෝඩින් බලලා රෙකෝඩින් එක බලනකොට ඔයාලට තේරුම් නැත්නම් ඉතින් ආයෙමත් බලලා රෙකෝඩින් උනත් ෆලෝ කරලා ආයෙමත් අපිට අවබෝධ කරගන්න පිළිවීමක් කරනවා. පාඩමේ කොරෝනා කාලේ තියෙන එකම පිට පාඩම මගහැරන කොටස් අල්ලගන්න තියෙන එක තමයි රෙකෝඩින් එකක් බලන්නේ. හරි. එහෙම කරලා ආයෙත් මේ පාඩම අවබෝධ කරගන්න. ඔයාලා හැමෝටම ආයිබෝවන්.